පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්න බව සිහිපත් කරලා තියෙන්නේ 2022 පෙබරවාරි 12 වන දිනයේදී තිබුණු මාතර පදිංචි AVP කුමාරි මානෙල් මවගේ 45 වන ජන්මදිනය උදෙසා කොරියාවේ සේවයේ නියුතු පුතු විසින් තමන්ගේ මවට කල්යාණ මිත්‍ර සේවනීය ලැබ ඉක්මනින්ම නිවන් අවබෝධය වීම පිණිස මේ කුසල් පාරමිතාවක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද දවසේ මේ පින්කම සිද්ධ කරන්න බව සිහිපත් කරලා තිබ්බා. පින්වත් පුතුගේ ප්‍රාර්ථනාවන් ඒ ආකාරයෙන්ම සිද්ධ භාවයට පත්ව චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක්, පාරමී දහමක් වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කර ගමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तो सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්දස්ස සය්‍යතාපි ආවුසෝ යානිකානිචි ජංගලානං පානානං පදජාතාති සබ්බානිතානි හත්ති පදේ සමෝදානං ගච්ඡන්ති තී. සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන වෙලාවේ මේ ධර්මතාවය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ක්‍රමවේදයට අවබෝධ කරගත්තේ නැත්නම් ලෝකයේත් එක්ක හැප්පි ඉඳලා අතන පින්වත්නි මේ ලෝකයේ පිළිබඳව විවරණය කරපු ධමක්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කරපු ලෝකයේ පිළිබඳව විවරණයේදී ලෝකය පිළිබඳව ඇලීමක් ගැටීමක් අපේක්ෂාවක් නැතුව සැප වේදනාවේ කලකිරීම ඇති කරගෙන ඒ වේදනාව උපදින ආකාරය පිළිබඳව දැන කියාගෙන මේ ලෝකෙන් ගැලවිලා යන්න පුළුවන්. හැබැයි අද වෙනකොට බහුතරයක් දෙනම පින්වත්නි දන්නේ සැප වේදනාව පිළිබඳව එකකින් ගැලවිලා යන ක්‍රමවේදය මොකක්ද කියන එකට නිශ්චිත පිළිතුරක් ධර්මයේ හැසිරෙන අය ගාව නැහැ. මම කල්පනා කළා පින්වතුන්ලට සූත්‍රයක් උපයෝගී කරගෙන මහා හත්ති පදෝපම කියලා සූත්‍රයක් තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වග්ගයේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් තමයි මේ දේශනාව සිද්ධ කරන්නේ. ස්වාමීන් වහන්සේලා අමතලා ධර්ම සංගායනාවෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ ආනන්ද මහරහතන් වහන්සේ මේක සංගායනා කළේම මේ සූත්‍රයේ තියෙන ධාතු මනසිකාරය පිළිබඳව වූ වටිනා කර්මස්ථානයක් එළියට අරන් එන්න. ඒ නිසා කල්පනා කළා මහා අත්ති පදෝපම සූත්‍රය උපයෝගී කරගෙන ධාතු මනසිකාරය කරන්න මේ ලෝකයෙන් ගැලවිලා ඉන්න පුළුවන් ක්‍රමවේදයක් පිළිබඳව පින්වතුන්ලට කියලා දෙන්න. පින්වත්නි ධර්මදේශනාවට මාතෘකා කළ ගාථාව ඇතුලේ තියෙන්නේ ලස්සන කතාවක්. මේකේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා සය්‍යතාපි මහණෙනි යම්සේද යානි කානිචි මේ ලෝකයේ ඉන්න යම්කිසි සත්වයෙක් ජංගලානම් කියලා කියනවා. ඒ කියන්නේ මේ මහ පොළොව මත ඇවිදින යම්කිසි සත්වයෙක්ගේ පාදයක් ගත්තොත් ඒ පාදය ඇත්සටහන ඇතුලේ තියන්න පුළුවන්. කියන්නේ ඇත්සටහන කියන එක ඒ ඔක්කොටම වඩා ලොකුයි. ඒ නිසා ඇත්සටහන ඒ සියලුම පාදයන්ට අග්‍රයි කියලා කතාවක් කියනවා. හැබැයි යදිදම් මහත්තන් කියනවා. ඒ කියන්නේ මේ ගුණභාවයෙන් නෙමෙයි ප්‍රමාණයෙන්. ඇත්සටහන මහත් වෙන්නේ ගුණයෙන් නෙමෙයි ප්‍රමාණයෙන්. ඇත්සටහන මහත් නිසා ඔය වෙන එළුව මුව ගෝන්නු
කවුරු හරි සතෙක් ගත්තොත් ඒ සතාගේ අඩිය ඇතාගේ අඩිය යටින් ඇතාගේ අඩිය ඇතුලෙන් සමෝදානම් ගච්ඡන්ති කියන්නේ රැස්වීමට යනවා කියන එක. එකතුවට ඒක ඇතුළට කිඳා බහිනවයි කියන අර්ථයෙන් තමයි මේ කියලා තියෙන්නේ. එතනදී මෙන්න මේ වගේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මේකදී දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය මත සියලුම කුසල කියන්නේ කුසල ධර්මයක් කියලා යමක් තියෙනවා නම් මේ ලෝකේ ලෞකික හෝ ලෝකෝත්තර වේවා ඒ සියලුම කුසල ධර්මයන් චතුරාර්ය සත්‍ය ඇතුළේ සංග්‍රහිත කරන්න පුළුවන් කියලා සිහිපත් කළා. කරලා මොනවද මේ චතුරාර්ය සත්‍ය කියලා? දුක්ඛාර්ය සත්‍ය, නිරෝධාර්ය සත්‍ය, මාර්ග සත්‍ය, දුක්ඛ සමුදය නිරෝධ මාර්ග. කියන මෙන්න මේ ආර්ය සත්‍ය ධර්මයේ හතරේ සංග්‍රහිත කරන්න පුළුවන් කියන එක සිහිපත් කළා. ඊට දුක්ඛ සමුදය, දුක්ඛාර්ය, සමුදාර්ය, නිරෝධාර්ය, මග්ගාර්ය, නිරෝධාර්ය කියන මේ හතර ගත්තාම මේක ඇතුළේදී දුක්ඛ සත්‍ය යටතේ සංග්‍රහ කරන්නේ පිඟුතුල අහලා තියෙනවනේ ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, ව්‍යාධිපි දුක්ඛ, මරණම්පි දුක්ඛ. ඊළඟට ශෝක පරිදේව උපායාස යම් පිච්ඡංග ලබති තම්පි දුක්ඛං. යමක් කැමති දෙයක නොලැබීම දුකක්. මේ ආකාරයෙන් සිහිපත් කරලා අවසානයේදීම කියන පුංචි වාක්‍යයක් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. හකුලවල ගත්තාම සම්පූර්ණ පංච උපාදානස්කන්ධයම දුකක් කියන එක සිහිපත් කළා. පින්වත්නි මෙන්න මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව ඊළඟට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අපූර්ව විවරණයකට එනවා. මේක පුංචි විවරණයක් නමුත් නිර්වාණීය කැන්දන විවරණයක්. කෙනෙක්ට නිර්වාණයට යන්න පුළුවන්, නිර්වාණීය සාක්ෂාත් කරගන්න පුළුවන් විවරණයක්. මේ මහාත්තිපදෝපම සූත්‍රය ඇතුලේ දක්වලා තියෙන එක ඔබ පිටුල දැනගන්න. කොහොමද? මෙන්න මෙහෙම කියනවා. මොනවද මහණෙනි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ කියලා? මොනවද මේ පංච උපාදානස්කන්ධය? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ පංච උපාදානස්කන්ධයන්. තුල දන්නවනේ උපාදාන ස්කන්ධ කියලා කියන්නේ පංචස්කන්ධයන්ම තමයි. නමුත් ලෞකික වශයෙන් පහළ වෙන්නේ. කියන්නේ අපි ගත්තොත් ලෝකෝත්තර චෛතසික, ලෝකෝත්තර සිත්වල යෙදෙන වේදනා ආදී චෛතසික, ලෝකෝත්තර සිත්වල යෙදෙන සංඥා චෛතසික, ලෝකෝත්තර සිත්වල යෙදෙන සංස්කාර නැත්නම් සසු චෛතසික 50, ලෝකෝත්තර සිත් 8, මාර්ග 8යි ඵල 8යි කියන මේවා උපාදානීය ස්කන්ධ නෙමෙයි, ඒවා අනුපාදානීය ස්කන්ධ. උපාදාන ස්කන්ධ ගොඩට වැටෙන්නේ කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන මේ භූමි ත්‍රයේ හටගන්නේ. යම් රූපයක්, වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් තියෙනවනම් මේ දේවල් තමයි මෙතනදී පංච උපාදානස්කන්ධය කියලා හැඳින්වුවේ. මෙන්න මේ පංච උපාදානස්කන්ධය තමයි දුකක් කියලා දේශනා කළා. මොනවද මේ පංච උපාදානස්කන්ධය කියලා දේශනා කළා? පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු. මේ වගේ හැදිච්ච සතර මහා භූත රූපයක් තියෙනවා. මහා භූත රූප 4යි. මේ රූපස්කන්ධය විග්‍රහ කරගෙන යනවා. මහා භූත රූප 4යි, උපාදාය රූප 24යි. එකතු වෙලා 28 රූපයන්ගෙන් තමයි මේ රූපය කියන රූප උපාදානස්කන්ධය කියන එක සකස් වෙලා තියෙන්නේ. පිටකදී මෙතනදී මහා භූත රූප 4 ගන්නකො මේ මහා භූත රූප 4 ගැන හරි අපූර්ව විවරණයක් සිද්ධ කරලා තියෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ මෙන්න මෙතනදී. මොකක්ද? සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියනවා කතමා චාවුසෝ පඨවි ධාතු, පඨවි ධාතුව අජ්ජත්තිකා කියලා. ඒ කියන්නේ මේ පඨවි ධාතුව කියන එක ආධ්‍යාත්මිකවත් තියෙනවා. පඨවි ධාතු සියා අජ්ජත්තිකා කියලා කියනවා. සියා බාහිරත් තියෙනවා. ඇතුළෙත් තියෙන බාහිරත් තියෙන පඨවි ධාතුව ඇතුලේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ පෙන්නනවා පඨවි ධාතුව අධික රූපකලාප 20ක් තියෙන බව මේ ශරීරයේ මේ සූත්‍රය ඇතුලේ. කේසා ලෝමා නකා දන්තා තචෝ මන්සන් නහාරු අට්ටි අට්ටිමිච්චා වක්කං හදයන් යකනං කිලෝමකම් පිහකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං මත්තලුංග කියන එකත් එක්ක තමයි මේක 20 බවටපත් වෙන්නේ. මත්තලුංග කියන එක විසුද්ධි මාර්ගය ආනයින් ගත යුතුයි. මෙන්න මේ 20 ශරීරයේ තියෙන පඨවි ධාතු අධික රූප කලාප. හැබැයි ඒවට අපි එතකොට සම්මුතියෙන් කියන්නේ පඨවි ගාන්ට යන පඨවි කියලානේ. අර ලූණු ගෝණියක කැරට් අලයක් දෙකක් කවලම් වෙලා ආවට අපි ඒ ගෝණියට කියන්නේ ලූණුයි කැරටුයි කවලම් වෙච්ච ගෝණිය කියලා නෙවෙයි ලූණු ගෝණිය කියලා. අන්න ඒ වගේ රාජ සභාවට ගියාට පස්සේ ඇමතිලා මැති മന്ത്രിලාත් ඉන්නවා. හැබැයි ඒකට කියන්නේ රාජ සභාව කියලා. ඒක ඉන්න ශ්‍රේෂ්ඨ ප්‍රධානියව මුල් කරගෙන අපි කතා කරනවා. අන්න ඒ වගේ පන්සලකට ගියාම පන්සලේ ඉන්නේ කවුද කියලා මම ඒකත් එක්කම ඔය ඇත්තන්ට මතක් වෙන්නේ පන්සලේ ඉන්න හාමුදුරුවෝ. හැබැයි පන්සලේ අලිත් ඉන්නවනේ. ඇයි කැලේ නැද්ද? පන්සලේ මැස්සොත් ඉන්නවා, කෝඳුරුවොත් ඉන්නවා, මදුරුවොත් ඉන්නවා.
කුරුල්ල කොච්චර ඉන්නවද? කූඹි කොච්චර ඉන්නවද? තලගොයි කොච්චර ඉන්නවද? සර්පය කොච්චර ඉන්නවද? මෙන්න මේ වගේ හැබැයි ඔයගලන්ට පන්සල කියපු ගමන් මතක් වෙන්නේ හාමුදුරුවෝ වගේ කෙස් කියපු ගමන් ආපෝ තේජෝ වායෝ බෝල්ඩ් වෙලා දැනෙන්න බෑ. දැනෙන්න ඕනි බෝල්ඩ් වෙලා දැනෙනවා නම් පඨවි ධාතුව. මොකද ඒ වගේ වැඩිපුරම තියෙන්නේ පඨවි සංයුතිය නිසා. පඨවි සංයුතිය වැඩිපුර තියෙන නිසා මගේ පින්වත්නි මේවා පඨවි මනසිකාරයෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ පඨවි ධාතුව අධික රූප කලාප. පින්වත්නි මේ කෙස්වල ලොම්වල නියවල දත්වල සම්වල මස්වල යම් පඨවි ධාතුවක් තියෙනවනේ. මේ තියෙන කිසිම පඨවි ධාතුවක් සත්පුද්ගල භාවයෙන් මමායනය කරන්න බෑ. ආධ්‍යාත්මික පඨවි ධාතුව වගේම බාහිර පඨවි ධාතුවෙත් සත්වෙක් පුද්ගලයෙක් නෑ. මේක පින්වත්නි දැන් මේ මෙතනදී සිහිපත් කරන්නේ වැඩිපුරම ආධ්‍යාත්මික පඨවි ධාතුව. බාහිර පඨවි ධාතුවත් කියනවා. ආධ්‍යාත්මික පඨවි ධාතුව කියලා නේතෝ හමස්මින් මේ මගේ නෙමෙයි මම නෙමෙයි නමේසුවත්ත. මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි. ඇයි? මේ බලන්න පිළිගන්න දැන් මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා කල්පනා කරන්නේ නිවන් දකින්න බෑ. මේකේ තියෙන කතාව තේරුම් ගන්නකෝ. මොකද්ද මේකේ තියෙන කතාව? දැන් පින්ගන්නේ බාහිර බිත්තියක් ගන්න. බිත්තියේ තියෙන පඨවි ධාතුව තද ගතියන පඨවි ධාතුව කියලා කියන්නේ තද ගතියට කියන නම. මෙන්න මේ තද ගතියක් වෙච්ච පඨවි ධාතුව නිසා හරිද? මෙන්න මේ පඨවි ධාතුව නිසා තමයි අපිට මේ බිත්තියක් ඇල්ලුවායින් පස්සේ මේ මොකක් හරි මේසයක් ඇල්ලුවාට පස්සේ මේ ඉඳන් ඉන්න පුටුවක් මේ වටාත්තක් ඇල්ලුවාට පස්සේ මේක තදට දැනෙන්නේ. ඒ තදට දැනෙන ස්වභාවයම තමයි දත්වල තියෙන්නේ. කියන්නේ ඇල්ලුවාම තදට දැනෙනවා. දැන් පේන්නේ ඇත්තටම බාහිර තියෙන බිත්තියේ තියෙන පඨවි ධාතුවේ සත්වෙක් පුද්ගලයෙක් නෑනේ. මොකද ඒ පඨවි ධාතුව දන්නවද? මම ඉන්නේ මේ බිත්තියේ කියලා. දැන් මේ පිටිපස්සේ තියෙනවනේ බිත්තිය. පින්වතුන්ල මේ බිත්තිය දකින්නකොට කල්පනා කරන්න මේ පඨවි ධාතු මේ බිත්තිය දන්නවද? මේ බිත්තියේ ඉන්න පඨවි ධාතුව දන්නවද? මේ ඇල්ලුවම පේන තද ගතිය තමයි පඨවි ධාතුව කියන්නේ. මේ පඨවි ධාතුවයි ආපෝ ධාතුවයි තේජෝ ධාතුවයි වායෝ ධාතුවයි යම් යම් එකතු වීමක් වෙලා සංකලනයක් වෙලා වැඩිපුර පඨවි ධාතුව තියෙන නිසා ඒ වැඩිපුර තියෙන පඨවි ධාතුවෙන් පඨවි ගතියට තද ගතියට දැනෙන නිසා අපි මේකට කියනවා පඨවි ධාතු අධික රූප කලාප සහිත බිත්තියක් කියලා. බිත්තිය කියන සම්මුතියෙන් නමුත් ඇතුලේ තියෙන ඇත්තටම පඨවි ධාතු අධික රූප කලාප. ඒ පඨවි ධාතු අධික රූප කලාප වලින් පඨවි ධාතුව දන්නවද? මම මේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ බණ කියන තැන පිටිපස්සේ ඉන්න බිත්තිය කියන්නේ. ඒ පඨවි ධාතුව දන්නවද? මම ඉන්නේ මේ අහවල් බිත්තිය කියන්නේ. මේ පඨවි ධාතුව දන්නවද? මේ පඨවි ධාතුව දන්නවද? ඒ පඨවි ධාතු එකක්වත් දන්නේ නැහැ වගේම මේ දත්වල තියෙන පඨවි ධාතුව දන්නේ මං ඉන්නේ ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ දත්වල කියන්නේ. කෙස්වල තියෙන පඨවි ධාතුව දන්නේ මං ඉන්නේ ධම්මවිජය ස්වාමීන්ගේ කෙස්වල කියන්නේ. මෙන්න මේ වගේ නියපොත්තේ තියෙන පඨවි ධාතුව දන්නේ නැහැ මං පඨවි ධාතුව කියලාවත් මම ඉන්නේ අහවලාගේ නියපොත්තේ කියලාවත්. එතකොට ධාතු වශයෙන් ගත්තාම ඒ පඨවි ධාතුවත් ඒ කියන්නේ මගේ ඇඟ ඇතුලෙන් බාහිරව තියෙන ගස් ගල් වල තියෙන බිත්ති වල තියෙන පඨවි ධාතුවත් මගේ ඇඟේ තියෙන පඨවි ධාතුව ධාතු වශයෙන් එකයි. ඒ ධාතුව දන්නෙත් නෑ මම ඉන්නේ අහවල් බිත්තිය කියන්නේ මේ ධාතුව දන්නෙත් නෑ මං ඉන්නේ අහවලාගේ ශරීරය කියන්නේ. ඉතින් මේ වගේමයි ඔබේ ඇඟ ඇතුලේ තියෙනවා නම් පඨවි ධාතුව අධිකව හැදිච්ච යම් කොට්ටාසයක් කෙස් වේවා ලොම් වේවා නිය වේවා දත් වේවා සම් වේවා මස් වේවා නාර ඇට මිදුළු වකුගඩු හදවත මේ කිසිම දෙයක් අන්තං අන්තගුණං උදරයන් කරේසං මත්ත ලුංගය වෙනකම්ම කිසිම ඔය පටවි තදට අහු වෙන්න තියෙන කිසිම දෙයක් දන්නේ නැහැ පිළ මේ අත්පය වලට පණක් නැහැ ජීවියෙක් නැහැ මේවා හුදු පටවි ධාතුවක් විතරයි පැහැදිලිද මම මේ කියන්නේ මේ තමයි පටවි ධාතුව සුබ අපි කියන්නේ මේ බාහිර තියෙන පටවි ධාතුවක් මේවා විනාශ වෙන එක ගැන අහන්න දෙයක්ද මේ බාහිරේ තියෙන කඳු පර්වත බිත්ති ගඩොල් ගස් ගල් කළු ගල් හැමදේම වතුරට යට වෙලා යන කාලයක් වෙනවා. ඒ කියන්නේ ආපෝ ධාතුව වැඩි වෙලා, ආපෝ ධාතුව අධික වෙලා, ආපෝ ධාතුව කිපිලා සංවට්ට කාලය කියලා කියනවා. මේ මහ පොළොව ඔකට යට වෙනවා. මේ මුළු සක්වලම දියෙන් යට වෙලා තියෙනවා පින්ගන්න. අන්න එහෙම කාලයක් ලෝකේනවා. එදාට දැන් අපිට මොනවා හරි අපි කඩල තම්බනවනේ. මේ කඩල වල පටවි ධාතුව වැඩි. කඩවල වල පටවි ධාතුව වැඩි නිසා කඩල තම්බනකොට මොකද කරන්නේ? හිත කඩල තම්බන්න තියෙනවනේ අද රෑවත් දාන්න ඕනි පෙඟෙන්න නේ. පෙඟෙන්න රැයක් එළි වෙනකන් දාලා තියෙන කඩලයකට මොකද වෙන්නේ? අර පටවි ධාතුව මෙහෙම ගල වගේ තියෙන කඩලයටේ ආපෝ ධාතුවට දාලා නැත්තම් වතුර කියන එක ටිකක් වැඩි කරලා තිබ්බට පස්සේ අර කඩල කියන එක ඊළඟට ප්‍රෙෂර් කුකර් එකක දාලා ගන්න පුළුවන් වෙන්න සුමට වෙනවා සිව්මැලි වෙනවා.
ඔන්න ඔය වගේ ආපෝ ධාතුව කිපුණොත් ආපෝ ධාතුව වැඩි වෙලා මේවා දැන් අපි දැක්කනේ පින්වත්නි රේල් පාරක් කියන්නේ කොච්චර හයි එකක්ද කෝච්චියක් කියන්නේ කොච්චර ශක්තිවන්තයිද නේ කෝච්චිය කියන එකේ පටවි ධාතුව පොඩිද පින්වත්නි කෝච්චියකට හැප්පුණොත් එහෙම කට්ටක්වත් ඉතුරු වෙන්නේ අපේවත් හැබැයි සුනාමි ආපු වෙලාවේ අපි දැක්ක අර වතුර පාරට අහුවෙලා කෝච්චිය පෙරලිච්ච එක නම් හා කියන්නකෝ පින්වත්නි රේල් පාර ගලවගෙන ඇවිල්ලා රේල් පාරවල් ඇඹරිලා ගිහිල්ලා තිබ්බ විදිය මතක නැද්ද සුනාමි එන කාලේ සුනාමියට අහුවෙච්ච මහා වෘක්ෂ පිළිම ගෙවල් දොරවල් මේ යකඩෙන් හදලා තියෙන යකඩ වහලවල් ඔක්කොම ටික පිංගතුල දැක්කේ නැද්ද ආපෝ ධාතුවට යට වෙලා ගියා. මේ තියෙන කඳු ගල් පර්වත මේ ඔක්කොම ඉදිරු තලා ගල කියයි සමනල කන්න කියයි සිරිපාද කියයි අරවා කියයි මේවා කියයි මේ ඔක්කොම මුළු සක්වලම වතුරෙන් යට වෙලා තියෙන කාලයක් මේ ලෝකෙට එනවා. ඒ තමයි මේ ලෝකේ හැටි මේ ලෝකේ පැවැත්ම. මේ ඒ කාලෙට අර මහා විශාල පටවි ධාතු විනාශ වෙනවා නම් පටවි ධාතුවේ අනිත්‍යභාවය දැනෙන්නේ නැත්නම් ඒ පටවි ධාතුව කියන එක ස්ථිර නැහැ. පටවි ධාතුව කියන එක විරුද්ධ ප්‍රත්‍යයෙන් කිපෙනකම් විතරක් වැඩ දාන කෙනෙක්. පටවි ධාතුව මගේ රත්තරන් පින්වත්නි මේ එහෙම හේතු සකස් වුණාම නැති වෙලා යන්න තියෙන එක. එනිසා පටවි ධාතුවත් එක්ක බලාපොරොත්තු තියාගන්න එපා. පටවි ධාතුවත් එක්ක ආදරය ඇති කරගන්න එපා. මොකද අරසා විශාල පටවි ධාතුත් විනාශ වෙනවා නම් ලෝකේ මේ වගේ පටවි ධාතුවක් ගැන කවර කතාවක්. ඇතුලේ තියෙන පටවි ධාතු ඒකාන්තයෙන් විනාශ වෙනවා. කවරෙක් විසින් නම් මේ වගේ පටවි ධාතුවක් කෙරේ ආලිය උපදවා ගන්නද? සත්ව පුද්ගල භාවයක් නැති ධාතු වශයෙන් අචේතනික කිසිම ක්‍රියාවක් කරන්න බැරි මේ ධාතු ස්වરૂපයට බැඳිලා ගිහලා තියෙන වැඩේ මොකද්ද? කෙස් වලටද ඔබ බැඳෙන්නේ? ලොම් වලටද ඔබ බැඳෙන්නේ? දත් වලටද? සම් වලටද? මස් වලටද? නාර වලටද? ඇට වලටද? ඇට මිදුළු වලටද ඔබ මොනවටද බැඳෙන්නේ? මේ හැම දෙයකම තියෙන පටවි ධාතු අධික රූප කලාප. අරසා විශාල පටවි ධාතු ගෙවිලා විසිරීලා කුඩු වෙලා යනවා නම් මේ ඇඟේ තියෙන පටවි ධාතුව පිළිබඳව කුමන අපේක්ෂාවක්ද? ජීවිතයට ආදරය කරන්න එපා. මහා මේරු පර්වත වගේ තියෙන මේ පිදුරු තලාගලවල් සමනල කන්දවල් අරවා මේවා ඔක්කොම ටික වතුරෙන් යට වෙලා දිය වෙලා ගිහිල්ලා ගඩොල් කෑල්ලක් හොයාගන්න නැති කාලයක් මේ ලෝකෙට එනවා. ආපෝ ධාතුව කිපුණාම පටවි ධාතුව නැති වෙලා යනවා. ඉතින් පින්වත්නි ඒසා මම ආයි කියන්නේ පටවි ධාතුවට එහෙම වෙනවා නම් බාහිර තියෙන ඒකත් ධාතු වශයෙන් සමානයි මේකත් ධාතු වශයෙන් සමානයි මේ ධාතුව ගැන කවරෙක් නම් ආලිය උපදවා ගන්න. මේ ධාතුව අතහැරලා දාන්න. පින්වත්නි මෙන්න මේ මානසිකාර්ය කරන කෙනා මේ කවුරු හරි මේ සූත්‍රයේ සඳහන් වෙන ලස්සන කාරණාවක් කවුරු හරි කෙනෙක් බයිනවා අක්කෝසන් කවුරුන් හෝ කෙනෙක් කීප දෙනෙක් හරි එකතු වෙලා නැත්නම් අක්කෝසති කවුරු හරි කෙනෙක් බයිනකොට මේ ධාතු මනසිකාරයෙන් ඉන්න භික්ෂුවට ධාතු මනසිකාරයෙන් නම් ඔබ ඉන්නේ දැන් බලන්නකො ඔබට දැනෙනවන්නේ මේ පඨවි ධාතුවට සතර මහා භූත එකතු වෙලා හැදිලා තියෙන චක්කු ප්‍රසාද ආදී මේ රූප දැන් ඕවා පිටින් එතකොට යහුව වෙනවා ටික ටික සෝත ප්‍රසාද ආදී රූප ඒ සෝත ප්‍රසාදයාගේ ශබ්දය මගේ සෝතද්්වාරයේ ගැටුණා. ඔහොමයි මතක් වෙන්නේ. සෝතද්්වාරයේ ගැටිලා සෝත විඥානයක් ඇති වුණා. හරිද මගන්නේ? එතකොට මට දැනෙච්ච දැන් මේ මගේ කන හරහා නැත්නම් සෝතද්්වාරය හරහා මට දුක් වේදනාවක් ඇති වුණානේ කවුරු හරි බැන්නයි කියලා කියන්නේ. ඒ දුක් වේදනාව ඇතිවීම තුල කල්පනා කරනවා මගේ මේ දුක් වේදනාවට හේතුව ශබ්දයයි. ශබ්දය ඇවිල්ලා මගේ කනේ වැදුනේ ස්පර්ශය නිසා. ඒතර ස්පර්ශය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? ඒ කවුරු හරි කෙනෙක් ඔබට මේව කළා ගහන. හරි. ගහනකොට දැන් මෙහෙම වැදිලා මේ අත යනකොට ස්පර්ශය කියන එක එතනින් ඉවරයිනේ. ඒතර ස්පර්ශය නිසා යම් වේදනාවක් ඇති වුණාද ඒ වේදනාවත් ඒත් එක්කම ඉවරයි. එතකොට යම් හඳුනා ගැනීමක් ඇති වුණ සංඥාවක්. ඒ වේදනාව ඔස්සේ යම් සංඥාවක් ඇති වුණාද ගැහුවා කියලා ඒක මගේ රත්තරන් පිංගන්නේ මේ ස්පර්ශය අයින් වෙනවත් එක්ක මේ චිත්තචෛතසික ධර්මය නිරුද්ධයි. හරි? ඒ චිත්තචෛතසික ධර්මය නිරුද්ධයි. ඒවත් එක්ක යම් සංස්කාරයක් චෛතසික ධර්මයන් හටගත්තද? සංඥාවත සේ චෛතසික ධර්මයක් අරත් එක්කම නිරුද්ධ වෙලා යනවා.
ඒවා හඳුනාගත්තු යම් විඥානයක් තියෙනවා. අර ගහන වෙලාවේ වැඩිච්ච ෂොට් එක මෙහෙම කරලා හඳුනාගත්තු යම් විඥාන කීපයක් ආවද මේ අත ගද්දි මේ විඥාන ටික ඉස්සරයි. පිටින්දී බලන්නකෝ අනිත්‍ය වූ වේදනාවක්. අනිත්‍ය වූ එහෙනම් මේ දැන් ඔන්න බලන්න මෙතනදී කතාව වේදනා සංඥා සංකාර විඥාන වලින් නම් වේදනාව ඉපදුනේ වේදනාව අනිත්‍ය. බලන්න මගේ රත්තරන් පිටින්දී අනිත්‍ය වූ රූප කලාපවල අනිත්‍ය වූ වේදනා අනිත්‍ය වූ සංඥා අනිත්‍ය වූ සංකාර අනිත්‍ය වූ විඥාන තියෙනකොට අපි ඒව සත්පුද්ගල භාවින් ගන්නවා. අරව පින්නන්නේ හුදු ක්‍රියාවලිය විතරයි. වැදිලා නැති වෙලා යනවා. ඒ නිසා ඔබට කවුරු හරි ගැහුවා බැන්නයි කියලා ඔබ ඒවට මේ රියැක්ෂන්ස් දාන්න යන්න එපා. ඇත්තටම මේ අඥානෙ ඉන්නව නෙවෙයි. අඥානෙව හරි බයයි Tamanට මොන හරි වෙයි කියලා. නින්දා ප්‍රශංසා දෙකේ අකම්පිත වෙන්න වාසය කරේ. දැන් ඔය සෝවාන් සකදාගාමි අනාගාමි අරිහත් කියන බොහෝ ඇත්තන්ට අපි සමහරක් වෙලාවට වැරද්දක් කියලා පෙන්නුවාම මේ මෙන්න මේ කතාව වැරදි කියලා පින්වත්නි කර්මස්ථානාචාර්යවරයෙක් නම් හරිද වචන ඉවසන්න එපා. එහෙමනේ කියලා තියෙන නේද? සමන්ගේ ශිෂ්‍යයන්ගෙන් හෝ තමන් අවවාද උපදෙස් දෙන සමාජයෙන් තමන්ට චෝදනාවක් එනවා නම් සොසයිටි එකෙන්. ඒ චෝදනාවට රියැක්ෂන් දාන්න යන්නේ අව්‍යක්තයෝ. විශාරද භාවයක් නැති අය. විශාරදයෝ එහෙම අර ඒකට උත්තර බඳින්න යන්නේ නැහැ. යම් ධර්මකාරණාවකද ගැටලුව ඉපදුනේ ධර්මකාරණා විස්තර කරනවා මිසක් ධර්මකාරණා විවරණය කරනවා මිසක් බාලය තමයි අව්‍යක්තය තමයි විශාරද භාවයක් නැති අය තමයි කෙසදු කර්මස්ථානයක් ඇතුළාන්ත පටවි ධාතුව හඳුනා නොගත්තු කෙනෙක් තමයි බාහිර පටවි ධාතුව ඇතුළාන්ත පටවි ධාතුව සත්‍යපුද්ගල භාවයෙන් තොර ශුන්‍ය ධර්මතාව කියලා හඳුනා නොගත්තු අය තමයි මේ පටවි ධාතුව ඔස්සේ එන සෝතද්ධාරික චිත්ත වීති මමහයනේ කරලා ඒ අහංකාර මම මගේ මට බැන්න කියන සංඥාවත් එක්ක ඒවට ප්‍රතිපිලිතුරු බඳිනවා නම් පින්වත්නි භික්ෂුව කවදාවත් ප්‍රතිපිලිතුරු බැඳීම කියන එක सिद्ध කරන්නේ නැහැ. Tamanට එන පුද්ගලික චෝදනාවකදී හේතුව තමයි පින්වත්නි හැබැයි මෙහෙමයි. ධර්මකාරණාවකදී මේක වෙනස්. දැන් ධර්මකාරණාවක් කවුරු හරි කෙනෙක් විග්‍රහ කරනකොට ඒකේ වරදක් ආවොත් දැන් අපි මේ ශාසනයේ භික්ෂුන් වහන්සේලා වික්ත විශාරද භික්ෂුන් වහන්සේලා මේ ශාසනයේ බිහි වෙන්න ඕන කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. අපි ඒ මට්ටමට යනවා නෙමෙයි වික්ත විශාරද ගන්නට. නමුත් අපිට මේ ශාසනයේ එකක්කමක් තියෙනවනේ. අපිට මේ ශාසනයේ හැඟීමක් තියෙනවනේ. මේ ශාසනයේ සනීපයක් තියෙනවනේ. මේ සනීපය තවත් අනාගතයකට දායාද කරන්න එපයි. අන්නේ දායාද කරන්න යන ගමනේ යම් කෙනෙක් ධර්මයේ වර්ධවා විකෘතියින් කියනවා නම් අපි පින්වත්නි ඒක පුද්ගලානුබද්ධ චෝදනාවක් නෙමෙයි. සිද්ධිය පිළිබඳව වූ කතාවක්. මේ ධර්ම කාරණාව වැරදි. මේ ධර්ම කාරණාවේ ප්‍රශ්නයක් තියෙනවා. පටිච්චසමුප්පාද ක්‍රමයේ ප්‍රශ්නයක් තියෙනවා. අටුවා ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ධර්ම කාරණාව කාරණාවට ගහද්දී පුද්ගලයාට Tamanට ගැහුවා කියලා වදිනවා නම් ඒ පුද්ගලයෝ ආපෝ ධාතු, තේජෝ ධාතු, පඨවි ධාතු, වායෝ ධාතු හඳුනා නොගත් බාලයෝ. ඉතින් මේක බාලය කියන වචනේ මගේ වචනයක් නෙමෙයි අශෘතවත් පුතග්ජනයෝ. හරි? හැබැයි පඨවි ධාතුවේ සත්පුද්ගල භාවයක් නැහැ කියලා දැනගත්තු කෙනා මගේ රත්තරන් පිටින් මේ ඊළඟ උපමාව කියනවා. කවුරු හරි ඇවිල්ලා කපනකොට පඨවි ධාතුවේ ස්වභාවය තමයි මේක අර කුරුරට හිටිය ගිරාපෝතකී වගේ. අට්ටි කියලා ගිජුලිහිනිය තමන් අරගෙන යද්දි මේකත් ඇටසැකිල්ලක් මේ ඇටසැකිල්ල විසින් අරන් යනවා මේ ඇට කැබිලේ කවදා නමුත් කොයි හරි විසිරෙන්න ඕනේ කියලා කල්පනා කරපො ගිරව් පැටවුන්ට තරම්වත් මනසක් දැන් ඉන්න හැට නැත්තම් එනිසා කියතකින් දෙපැත්තෙන් අල්ලගෙන කැපුවොත් බුදුරජාණන් වහන්සේ කකචූපම උපමාව සිහිපත් කරනවා. කවුරු හරි කෙනෙක් මහණෙනි නුඹලව කියතක් අල්ලගෙන දෙපැත්තෙන් කැපුවොත් උඹලා දූෂ්‍ය සිතක් ඇති කරගත්තොත් ඒත් නුඹලා මගේ අනුශාසනාව බුද්ධානුශාසනාව කරන කෙනෙක් නෙමෙයි. එනිසා ධාතු මනසිකාරය කර භික්ෂුව තමන්ව කවුරු හරි කැපුවොත් කපන තැනදී මේ කකචූප උපමාව සිහිපත් කළ බුද්ධානුශාසනාව සිහිපත් කරගන්න. ඒ නිසා පිළිගන්නේ හැබැයි මේකේ මෙහෙම එකක් තියෙනවා. මේකේ තියෙනවා නිවටකම කියලා හේකුත්. භික්ෂුව කොතනකදීවත් නිවට විය යුතු නැහැ. බෑර මහරහතන් වහන්සේලා ගාවුණත් තිබ්බ ගුණ මේවා පින්වත්නි අපි දෙවෙනි සංගායනාව ගත්තොත් ශාලා මහනුවර දෙවෙනි සංගායනාව කරන්නේ යස මහරහතන් වහන්සේ ධර්මයට කරපු අගෞරවය දැකලා ධර්මයට විනයට වෙන හානිය දැකලා මොකද කරේ මේ ධර්ම සංගායනාවක් දක්වා අරන් ගියානේ අර දස අකප වස්තුනේ. අද අකප වස්තු 10ක් නෙමෙයි අකප වස්තු ලක්ෂ කෝටි ගාණක් තියෙනවා. වගකිව යුත්තෝ නියදයි. ඉතින් මන් දන්නේ එදා කරුණු 10ක් දැකලා දස අකප වස්තුව ජාතරූප රජුට තමයි මේකෙදි ප්‍රදාන වුණේ. මේක අකපයි කියලා පෙන්වන්න ධර්ම සංගායනාවක් දක්වා මේ ධර්ම යුද්ධයක් වගේ එකක් අරන් ගියා.
අද ඉතින් අකපු වස්තු එකක් දෙකක් නෙමෙයි මේ ඒට අනිද්දාට මේ පෘථුවියත් අනිත් පැත්ත කැරකුණත් මේ වෙන දේවල් වල හැටියට ඉතින් බලධාරීන් මේවට නිහඬයි. ඒකයි ඇත්තටම මේ කතාව කාට හරි කෙනෙක්ට ඇහෙනවනම් මගේ රත්තරන් පින්ගන්නේ ওই පින්වත්තුල පහුගිය දවසක අර සෝම ස්වාමීන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව සිහිපත් කරන්න ඇති. මං කියන්නේ මේක ඇහෙන ස්වාමීන් වහන්සේ නමක් හරි ඉන්නවනම් මගේ ස්වාමීන් වහන්සේ පින්වත්නි මේ ශාසනයට වින කටින ශාසන ප්‍රතිපදාවට එරෙහිව යන අපි දුර්වල වෙන්න පුළුවන්. අපිට මේ ශාසනයේ ප්‍රතිපත්ති පුරන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඒක අපේ දුර්වලතාවයක්නේ. ඒ දුර්වලතාවය අපි ගාව තියාගමු ශාසනයට කලවම් නොකර. ඒක ශාසනයට කලවම් කරලා ශාසන ප්‍රතිපදාව හැල්ලු කරොත් මේ ශාසනයේ අනාගතයේ හරි යම් කුල පුත්‍රයෙක් ප්‍රෞಢජාවටපත් වෙලා අම්මා තාත්තා අතහැරලා දාලා ඒ ළමයා මේ මිනිස්සයා මේකට ආවට පස්සේ මේ ශාසනය දූෂණය වෙලා තිබොත් ඒ ළමයා කොහොමද සැනසීමකටපත් වෙන්නේ? පුතේ දුවේ ස්වාමීන් වහන්සේ අපේ අම්මේ තාත්තේ මේක අහන. මතක තියාගන්න. මේක අපිට අපේ පැත්තෙන් මේ බැරි වෙන්න පුළුවන්. හැබැයි තවත් කාටත් මේ සැනසීම නැති කරන්න බෑ. මේක හරි වටින තැන. ඔබත් මේකට එනකොට කකුල් දෙක පිහදගෙන එන්න. අනිත් අයත් මේකට කකුල් දෙක පිහදගෙන එයි. ඔබ දුර්වලකමක් තියෙනවා නම් වැලි පිටින් මේකට ආවට අනිත් අයට කකුල පිහදන්න එපා කියලා කියන්න එපා. පාපිස් අයින් කරන්නත් එපා. අන්න ඒකයි මට කියන්න ඕනේ. ඒ නිසා ධර්ම විරෝධී තැන් එනකොට ඇතැම් වෙලාවන් වලදී ඒවට ප්‍රතිපිලිතුරක් බඳින එක මං කියන්නේ මේක සාධාරණීකරණය කරනවා නෙමෙයි. ඉතින් ඒක බ්‍රහ්මජාල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ සිහිපත් කළා තියෙන කාරණාවක්. මහණෙනි මේ ධර්මයට කවුරු හරි කෙනෙක් අභූතයෙන් චෝදනා කරනවා නුඹලා ඒක අභූතයි කියලා පෙන්නන්න. අන්න එච්චරයි. ඒ නිසා කකචූපෝපපාව සිහිපත් කරන මේ ඇත්තෝ වික්ෂුව කවදාවත් හිත දූෂ්‍ය කරගන්නේ මේ ධාතු ස්වභාවයන් නිසා. කොයි වගේද කියලා කියනවා මාමණ්ඩිව දැකලා ලැජ්ජ වෙන ලේලි වගේ. අන්න එහෙම උපමාවක් තියෙන බලන්නකො මේ බුදුරජාණන් වහන්සේගේ උපම. ලේලි මාමණ්ඩිව දැකලා කියන්නේ ස්වාමියාගේ තාත්තව දැකලා ලැජ්ජ වෙනවනේ. අන්න ඒ වගේ බය වෙනවනේ. අන්න ඒ වගේ මේ කතාව කරන කියන්නේ කවුරු හරි කෙනෙක් තමන්ව කියතකින් කපනකොට හරි තමන්ට පුළුවන් නම් ඒක ඉවසන්න. හරියට මාමණ්ඩිව දැකපු ලේලි වගේ ලැජ්ජාවෙන් බයෙන් බුද්ධානුශාසනාව සිහිපත් කරගෙන වළකින්න පුළුවන් නම් ඒ තමයි අත්තරම් පිළිගන්නේ ජීවිතේ දිනන පැතිකඩ. ඊළඟට කවුරු හරි කෙනෙක් පොල්ලකින් ගහනවා, ගල් කෑල්ලකින් ගහනකොට මම මේ ආයිත් කියන්නේ. ඒකේ ඔබට ගන්න පුළුවන් රියැක්ෂන් එක ගන්න එක නෙමෙයි. කියන්නේ ගහනකොට අර නිවටය වගේ ඉන්න නෙමෙයි මේ කියන්නේ. සර්පයාටත් කිව්වා ඉඳලා පෙනේ පුප්පල පෙන්නන්නේ නැත්තම් දරබඳින්නත් ගන්නවා කියලා. හැබැයි ඔබට කවුරු හරි කෙනෙක් ගලකින් ගහනවා. ගහනකොට භික්ෂුව කිසිම දවසක ආයිත් ගලකින් ගහන්න යන්නේ නැහැ. අර ඉතින් හේතුව තමයි මේ පටවි ධාතුවේ ස්වභාවය තමයි. ඉතින් ওই ගල් කෑලි වදින එක ඒවා මේ පටවි ධාතුවේ ස්වභාවය. බුදුරජාණන් වහන්සේ මා විසින් මේ පටවි ධාතුවේ කුමන ආලයක් ඉපදවිය යුතුද කියලා මේ උපේක්ෂාවේ කුසල උපේක්ෂාවේ හිත පිටුවා ගන්න එක තමයි කරන්න ඕනේ. කුසල හිත පිටුවා ගන්න. මේ සංස්කාර පිළිබඳව උපේක්ෂාවේ හිත පිටුවා ගන්න. එතනින් ඔබට රැකවරණයක් ලැබෙයි. ඊළඟට අපි ගමු ආපෝ ධාතුව පඨවි ආපෝ. ආපෝ ධාතුවත් පින්වත්නි දැන් අපේ ශරීරයේ තියෙනවා පිත්තං සෙම්මං පොබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සුවසා කේලා සිංගානික ලසිකා මුත්තං කියලා. කොටස් 12ක් තියෙනවා ආපෝ. ආපෝ ධාතුවෙන් ආපෝ ධාතු සංයුතිය වැඩි. ගස්කල් වතුර වගේ. එතනි මහා සාගරයේ තියෙන්නේ ආපෝ ධාතුව තමයි. ඒ ආපෝ ධාතුව දන්නෙත් නෑ මං ඉන්නේ මහා සාගරයේ කියන්නේ. ඒ කියන්නේ ආපෝ ධාතු සත්ව පුද්ගල භාව අචේතනික වූ ලෝක හැදිච්ච දේවල්. ඒක ධාතු. ධාතු කියන්නේම සත්‍වික පුද්ගලයෙක් නෑ කියලානේ. ඉතින් මහා මෝදේ තියෙන ආපෝ ධාතුව දන්නේ නෑ මං ඉන්නේ මහා මෝදේ කියන්නේ. හරි? මහා මෝදේ තියෙන ආපෝ ධාතුව මං ඉන්නේ මහා මෝදේ කියන්න දන්නේ වගේ ඔය පින්වතුන්ලගේ ඔය පිත්තසෙමලේ සරවා දාඩිය කඳුළු අස්සු වුරුණු තෙල් මේ වගේ ඉන්න පටවි ධාතුවක් තියෙනවනේ. ඇත්තටම ඉන්න නෙමෙයි තියෙන පටවි ධාතුව. ඔය පටවි ධාතුව දන්නවද? මං ඉන්නේ අහවලාගේ ලේවල කියන්නේ. එහෙමනම් පින්වත්නි මට කාටවත් ලේ දෙන්න බෑනේ. ලේ දෙනකොට මගේ පටවි ධාතුව උද්ඝෝෂණ කරගෙන ආපෝ ධාතුව උද්ඝෝෂණය කරන්න එපා මට බෑ අරයාගේ ඇඟට යන්න කියලා. ඒ ලේ ඔයගලන්ගේ ඇඟට ගියාට පස්සේ ඒ ලේ අර ලේ දෙපැත්තකට වෙලා මෙන්න අලුත් ලේ ටිකක් ආව. දැන් අර අපේ පන්තියට අලුතෙන් ළමෙක් ආවා වගේ අන්න අලුත් ළමෙක් ආවා කියලා කොන් කරනවා වගේ සමහර වෙලාවට එහෙම කරනවානේ. මේ ඔන්න අලුත් ලේ ටිකක් ආවා කියලා කොන් කරලා තියනවාද නැත්නම් ඔක්කොම එකට වැටිලා එකා වගේ
ඒ වැඩේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ලේවල සත්පුද්ගල භාවයක් නැහැ. වකුගඩුවක් බද්ධ කරාම ශරීරය කවදාවත් කියන්නේ නැහැ නේ මේක ගැලපෙන්නේ නැහැ මේක හරියන්නේ නැහැ මට මෙහෙමයි අනේ මෙහෙමයි මට බෑ මං වෙන වැඩ කරන්නේ එයාව ගෙනාව නම් එයාට කියලා කරගන්න කියලා කියන්නේ නැහැ නේ සත්පුද්ගල භාවයකින් තොර දේවල් ආපෝ ධාතුව කියලා කියන්නේ. ඒ මේ ආපෝ ධාතුව මහා සාගරයේ තියෙනවා දියන් ආපෝ ධාතුව. ඒ ආපෝ ධාතුවත් මේ ඇඟේ තියෙන පිත් සෙම් ලේ සරව මූත්‍රා වරුණු තෙල් මේ දේවල් දෙක හොටු සෙම මේවා ගත්තාම පිටින් ඒ ආපෝ ධාතුවත් මේ ආපෝ ධාතුවත් ධාතු වශයෙන් එකයි. බෙදෝයි මහා මුහුද කාලයක් යනවා කිව්වන ඉස්සර මේ සක්වලම වැහෙන. ඒ වගේම තමයි මහා මුහුද එක කාලයක් යනවා පින්වත්නි. ඇඟිලි පුරක තමා ගන්න තරම් වතුර ටිකක් නැති කාලයක්. කියන්නේ මහා මුහුද හිඳිලා යනවා. මහා මුහුදෙන් ඒ කාලෙට ඇඟිලි පුරුකක් තමා ගන්න වතුර නැති වෙනවා. ඇඟිලි පුරුකක් කියන්නේ ඔන්න ඔච්චර. තෙමා ගන්න වතුර මහ මුහුදේ නැති වෙනවා කියන එක. ඒ සාපෝ ධාතුවත් විනාශ වෙනවා නම් මේ ඇඟේ තියෙන පිතසෙම කබ කඳුළු ගැන කවර කතාවදනේ. මේ දේවල් විනාශ වෙනවමයි. මේ දේවල් වල ආසාව උපදවන්න එපා. මේ දේවල් වල ආසාව උපදවන්නේ නැති කෙනාට අර කලින් කිව්වා වගේම කරදරයක් හානියක් එනකොට එයා ස්පර්ශයේ ප්‍රත්‍යයෙන් මේ වේදනාව ඇති උනේ. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන රූප ධාතු හරහා තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ස්පර්ශයත් අනිත්‍යයි. ඒ නිසා වේදනාවත් අනිත්‍යයි. සංඥා සංකාර විඥාන කියන මේ හැමදේම අනිත්‍යයි කියලා කල්පනා කරනවා. කල්පනා කරලා ඉවර වෙලා අපි ගඳ එකක චුප්පමාවින් කියපු විදිහට මෙයාටත් කවුරු හරි කෙනෙක් පඨවි ධාතු මනසිකාරය කරනවා නම් එහෙමයි. ආපෝ ධාතු මනසිකාරය කරනවා නම් එහෙමයි. ඉතින් ওই වගේම තේජෝ ධාතු මනසිකාරය කරනවා නම් ඒත් එහෙමයි. වායෝ ධාතු මනසිකාරය කරනවා නම් ඒත් එහෙමයි. යම් කෙනෙක් මෙන්න මේ ධාතු මනසිකාරය ඉන්නවා නම් ධාතු පිළිබඳව වූ නිස්සත්ත්‍ය නිජීව ශුන්‍ය නැත්තම් මම නෙමෙයි නේසෝ හමස්මි මගේ ආත්මය නෙමෙයි මගේ නෙමෙයි මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙමෙයි කියලා මේ ධාතු පිළිබඳව වූ කට මේ කියවිල්ලකට නෙමෙයි මම නෙමෙයි මගේ ආත්මය නෙමෙයි මේමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සත්‍යවාදී වූ අවබෝධයකට යන්න කෙනෙක්ට පුළුවන්කම තියෙනවා නම් ඒ අවබෝධය ඇතුලේ සත්පුද්ගල භාවයකින් තොර ධාතුන්ගේ ක්‍රියාකාරීත්වය දකින්න පුළුවන්. එයා පින්වත්නි බුද්ධානුශාසනාව සිහිපත් කරගෙන ඉවසන වනිත්යක වචන ඉවසනවා. කවුරු හරි කෙනෙක් ගැහුවොත් බැන්නොත් ඉවසනවා. එහෙම කෙනෙක් බවට පත් වෙනවා. මෙන්න මේ වගේම පින්වත්නි දැන් මම පඨවි ධාතුව ගැනත් කිව්වා බාහිර පඨවි ධාතුව විනාශ වෙනවා කියලා. ආපෝ ධාතුව ගැනත් කිව්වා බාහිර ආපෝ ධාතුවත් දැන් අපි ගත්තොත් එහෙම තේජෝ ධාතුව ගන්නකො පිළිගන්න. තේජෝ ධාතුව බාහිර තේජෝ ධාතුවක් තියෙනවා මේකේ තේජෝ ධාතුවක් තියෙනවා. පිටුතර දන්නවනේ පාචක පරිදහන සංතාපන ජිරාපන කියලා තියෙනවා කියලා. මෙන්න මේ තේජෝ ධාතු හතර සත්පුද්ගල භාවයෙන් තොරයි. දැන් ඕක අරණ්‍යයටම දාලා කල්පනා කරන්න ගන්න. හරිද පින්වත්නි? අරණ්‍යයටම දාලා කල්පනා කරන්න ගන්න. මම මේ ධර්මදේශනයේ අවසාන විනාඩි 5දී ආපහු ඔබට කොහොමද කල්පනා කරන්න කියන එක කියලා දෙන්නම්. ඉතින් බාහිර ඔය පිටුතර දැකලා විශාල ගිනි ඇවිලෙනවා. ඒවයි තියෙන්නේ තේජෝ ධාතු. ඒ බාහිර ඇවිලෙන විශාල ගිනි පාපින්වන්නේ ගිහිල්ලා කොයින් හරි නවතිනවා. වතුර ගැව්වහම වතුරෙන් හරි නවතිනවා. නැත්තම් නිල් තනකොළ අපි කියන්නේ ටිකක් තෙත් වෙච්ච වගේ තනකොළ ගොඩක් ගාවට හම් නවතිනවා. ඇවිලෙන්න ගිනිදල් රොඩු නැති වුනහම නවතිනවා. හේතුන්ට අනුරූපීව හටගන්න දේවල් හේතු නැති වෙනකොට නැති වෙනවා වගේ මහා ගිනිදල් නිවිල යනවා මගේ රත්තරන් බගනේ කාලයක් එනවා කියන කුකුල් පිහාට් එකෙන්ම හම්මතුල්ලලා ගත්තත් ගිනි චුට්ටක් පත්තු කරගන්න බැරි. ඉතින් ඒ වගේ ඒ මහා තේජෝ ධාතු විනාශ භාවයට පත් වෙලා යනවා නම් මේක ඇතුලේ තියෙන ආධ්‍යාත්මික තේජෝ ධාතුවත් මේ ආකාරයෙන්ම විනාශ වෙලා යනවා කියලා තේරුම් ගන්න ඕනේ. එතනදී මෙතනදී වඩා වැදගත් ආධ්‍යාත්මික තේජෝ ධාතුව අපි මේ ආධ්‍යාත්මික පඨවි ධාතුව, ආධ්‍යාත්මික ආපෝ ධාතුව, ආධ්‍යාත්මික වායෝ ධාතුව. හැබැයි අපි මෙතනදී බාහිර එක ගන්නේ අර බාහිරින් අපිට පේන්න තියෙන මහා විශාල මේ ධාතු ස්වභාවයන් පවා සත්පුද්ගල භාවයෙන් තොරව හේතුප්‍රත්‍ය විකෘත වීමෙන් විකෘති වෙලා යනවයි කියන එක දැනගෙන ඊට අනුරූපීව අතුලාන්තයේ තියෙනවත් නැති වෙලා යනවා කියලා කියන්නේ. ඒකනේ විශේෂයෙන්ම මේ සූත්‍ර ගත්තාම මේ සූත්‍රවලදී බාහිර දැන් මේ මහාත්ති පදෝපම සූත්‍රය ගත්තොත් මේ මහාත්ති පදෝපම සූත්‍රයේ තියෙනවා පින්වත්නි බාහිර ධාතුව ගැන තරම් වර්ණනා කරලා නැහැ. ආධ්‍යාත්මික ධාතුව ගැන තමයි වර්ණනා කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේලා සහ බුද්ධ ශ්‍රාවකයෝ මේ අනවශ්‍ය තැනට බණ කියන්නේ නැහැ. සත්‍ය වැඩිපුර ඇලිලා ගිහිල්ලා බැඳිලා ගිහිල්ලා ඉන්නේ මේ බාහිර කළු වල වලට බිත්ති වලට නෙමෙයි. තමන්ගේ අතුලාන්තයේ තියෙන පඨවි ධාතු අධික රූප කලාප වලට, ආපෝ ධාතු අධික රූප කලාප වලට, තේජෝ ධාතු අධික රූප කලාප වලට, වායෝ ධාතු අධික රූප කලාප වලට. මෙන්න මේ වැඩිපුර බැඳිලා ගිහිල්ලා තියෙන අතුලාන්ත බැඳීමට තමයි පහර ගහන්න ආධ්‍යාත්මික ධාතුව පිළිබඳව මෙතනදී විශාල වශයෙන් වර්ණනා කිරීමක් කරන්නේ. ඊළඟට අපි ගත්තාම මගේ රත්තරන් පින්වත්නි මේ
තේජෝ ධාතුවත් මේ විදිහටම කල්පනා කරලා බලන්න. වායෝ ධාතුවටත් එන්න වායෝ පින්වන්නේ දැන් ඔය හුලම් ඇතැම් විට හමනවා පින්තුල දැකලා ඇති. මේ කොහොමද මේ ගෙවල් දොරවල් ගලවගෙන සුලිසුලන් කියලා කියන්නේ. ගෙවල් දොරවල් ගලවගෙන හමන කාලයක් එනවා. ගෙවල් දොරවල් ගලවගෙන සුලං හමන කාලයක් එනකොටත් හරිද පින්වන්නේ? ඒ වගේ ඡණ්ඩ මාරුත හමන ස්වභාවයක් වායෝ ධාතුවට තිබ්බත් එක කාලයක් එනවා විජිනිපතෙන් හුලං ගැහුවත් හුලං වදින්නේ නැති. එන්නේ විජිනිපතෙන් ගැහුවත් උෂ්ණය වැඩි වෙනකොට තේජෝ ධාතුව වැඩි වෙනකොට ඒව නැතිද? සීපත් කළා තියෙනවා මේ සූත්‍රයේ. වහලක කෙලවර වහලා තියෙන සෙවිලි කරලා තියෙන තනකොළ ගහක් සෙලවෙන්න හුලඟක් නැති කාලයක් මේ ලෝකෙට එනවා කියලා. පින්වත්නි ඒසා බාහිරේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා ධාතු විනාශ භාවයට යනවා නම් මේ අතුලාන්ත රූපපාදානස්කන්ධය නැත රූපස්කන්ධය කියන එක හැදිලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ ගැන කවරෙක් නම් ආශාව උපදවන්න ඕනේ. මේවා මගේ රත්තරන් පිටින් නැති වෙලා යන දේවල්. මේවා ප්‍රත්‍ය වෙලා එන දැන්. මේවා හොඳට ප්‍රත්‍ය දකින්න. චක්සු ප්‍රසාදය නැත්නම් චක්කු විඥානේ චක්කු ප්‍රසාදය කියන එකයි චක්කු විඥානී කියන එකයි. චක්සු විඥානී කියලා කියන එකයි මේ වගේ යථාර්ථය දැක්කොත්. උදාහරණයක් කියන්නම්කෝ දැන් මේ සූත්‍රයේම තියෙන කාරණා චක්කු ප්‍රසාදය කියන්නේ ආධ්‍යාත්මික වූ නොබිදිච්ච රූපයක්. ඒකටත් නොබිදිච්ච බාහිර වූ රූපාරම්මණයක් පඨවි ආපෝ තේජෝ වායෝ හැදිච්ච ආවට පස්සේ ඒ පඨවේයි මේ පඨවේයි එකතු වෙලා තමයි තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනානේ. අර චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥාන. අනේ චක්කු විඥානය ඇති වුණා. ඒ චක්සු විඥානය නිසා ඇති වෙන ස්පර්ශය, වේදනාව, ඊළඟට සංඥා, සංකාර මේ ඔක්කොම ඒ ඇති වෙන සිත් මේ ඔක්කොම පින්වත්නි ෂණ මාත්‍රයක් තුල හේතු ප්‍රත්‍ය සකස් වෙලා හටගෙන හේතු ප්‍රත්‍ය නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යන දේවල්. හේතුම් පටිච්ච සම්භූතෝ හේතු භංග අනිරුද්ධති. බලන්නකො බුදුරජාණන් වහන්සේ සිහිපත් කරපු හේතුන්ට අනුරූපීව හටගන්නවා හේතු නැති වෙනකොට නැති වෙනවා. යේ ධම්මා හේතුප්පබ්බවා තේසං හේතුං තථාගතෝ ආහ. තේසංචය නිරෝධෝ එවං වාදී මහා සමග. මේ හේතු ප්‍රත්‍යයන්ගේ නිරුද්ධ වීමෙන් ඵලය කියන එක නැති වෙනවයි කියන එක දැනගත්තු කෙනා හේතුන් නිසා ඇති වෙන ඵලයට ඇලෙන්නේ නැහැ. උදාහරණයක් කියන්නම්කෝ. අපිට උපදිනවා ළමෙක්. ඔන්න කාටට ළමෙක් ඉපදුනහම දැන් ඔය පිංගුතුල සතුටු වෙන එකනේ කරන්නේ. අනේ ඉතින් මෙහෙමයි දෙයිය දුන්න දරුවයි කියයි. ආ ජයශ්‍රී මහ බෝධියට බාරේ වෙලා හම්බුනේ කියයි. එහෙම සතුටු වෙන්න යන්න එපා. ඔය පිංගුතුල ඔය දරුවා දිහා බලලා කල්පනා කරන්න කර්මානුරූපීව කර්මය දායාද කරගෙන කර්මය යෝනිය කරගෙන කර්මයේ බන්දුව කරගෙන මේ දරුවා ඉපදුනා. එතකොට මේ දරුවගේ උප්පත්තියට හේතුව තමයි කර්මය. යම් දිනක කර්මයේ සය වෙයිද ඊට මේ දරුවා නැති වෙනවා. අන්න බලන්නකෝ. උපේක්ෂාවෙන් ඒක දිහා බලන්න. මේ කියන්නේ දරුවව කුණු කොට දාන්න නෙමෙයි. දරුවව හදා ගන්න. දරුවා හැදෙනකොට දකින්න කර්ම චිත්ත ඍතු ආහාර වලට අනුරූපීව හැදෙනවා වගේම කර්ම චිත්ත ඍතු ආහාර කියන මේ දේවල් වෙනස් වීමෙන් දරුවගේ රූපකලාප වෙනස් වෙනවා. දරුවා අසනීප වෙන්න පුළුවන්, කර්මයේ කිපෙන්න පුළුවන්. ඊළඟට කර්මානුරූපීව මොකක් හරි වෙලා මූණට ඇසිඩ් ටිකක් හරි වැටුනොත් මූණ පිච්චිලා යන්න පුළුවන්. මේවා කර්මානුරූපීව වෙන දේවල්. එතකොට නිന്ദා ප්‍රශංසා සැප දුක් ඉස්සරහා සැලවෙන්නේ නැහැ. මේ ධාතු මනසිකාර්යය කරන කෙනාට තියෙනවා ධාතු පිළිබඳව හොඳ හැඟීමක්. ධාතු පිළිබඳව හොඳ දැනීමක්. පටිච්ච සමුප්පන්නව ඉපදිච්ච මේ ධාතු මේ ස්කන්ධ පටිච්ච සමුප්පාදය දකිනවා ප්‍රත්‍ය නිසා ඉපදුනේ කියලා දකිනවා. යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. කෙනෙක් මේ ප්‍රත්‍ය නිසා ඇති වෙන විපාක කියන ඒවා දැක්කහම දැනුණහම මගේ රත්තරන් පින්වත්නි එයා ආයිත් මේ ලෝකයට මුලා වීම වශයෙන් මුලා වෙන්නේ නැහැ. තේරුණාද මම මේ කියන එක? ඇයි හේතුන්ට අනුරූපීව හටගත්තයි කියලා දැක්කහම පින්වත්නි පංච උපාදානස්කන්ධය, රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියන මේ ස්කන්ධ ඔක්කොම ටික හේතුන්ට අනුරූපීවයි හටගත්තේ. චක්සු විඥානය කියන එක නිකන් ඇති වෙන්නේ නැහැ. රූපයක් ආපාතගත විය යුතුමයි චක්සු ප්‍රසාදයට. චක්සු ප්‍රසාදයට රූපයක් ආපාතගත වීම කියන එක අපේ නියමයෙන් වෙන එකක් නෙමෙයි. චක්කු ප්‍රසාදය නොබිදී පවතිනවා. ඒක ඉතින් කර්මානුරූපීව කොයි වෙලේ බිඳෙයිද දන්නේ නැහැ. කොහොම හරි මේක නොබිදී පැවතින වෙලාවක රූපයකොත් ඒට අනුරූපීව මේ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදලා තියෙන විචුරුන් ලෝකේ ආපාතගත වුණොත් අපිට මේ පේන්න තියෙන ටිකත් එක්ක අපි ඒවට මුලා වෙනවා. මේ තමයි මේකේ ක්‍රියාව. මේක හරියට තේරුම් ගන්න කෙනා ඉමේසු පංච උපාදානස්කන්ධේසු චන්දරාග විනයෝ චන්දරාග පහින. මේ චන්දරාගය කියන එක නැති කරනවා. ඒක දුරු කරලා දානවා. ඒක ප්‍රහීන කරලා දානවා. යමෙක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව චන්දරාගය දුරු කරා නම් යමෙක් මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව චන්දරාගය ප්‍රහීන කරා නම් එයා පින්නන්නේ
ආයෙත් සැරයක් දුකට නොවැටිච්ච දුකෙන් මිදිච්ච කෙනෙක් බවට පත් වෙනවා. මේ වේදනාවේ නොඇලෙන්න. සංඥාවේ නොඇලෙන්න. සංකාරයේ පිටපරිපස්සේ දුවන්න එපා. හිතන ඔය ආදරේ, ශ්‍රද්ධාව, භක්තිය ඕවා පින්වත්නි හේතුන්ට අනුරූපීව හටගන්න දේවල්. ඒක නෙමෙයි කවදාවත් භික්ෂුන් වහන්සේ නමක් දැන් අපි කියන්නකො පින්වත්නි. දැන් පින්වතුන්ලට අපිව දැක්කාම හිතෙනවා ඇති සමහරක් වෙලාවට ආමේ ස්වාමීන් වහන්සේලා දැන් ටීවී වල බණ කියනවා අරකයි මේකයි මෙහෙමයි කියලා. ඉතින් අපිට එහෙම එකක් නැහැ. අපි දන්නවා මේ නින්දා තියෙනවා, අපිට ප්‍රශංසාවක් තියෙනවා, යසක් තියෙනවා, අයසක් තියෙනවා, කීර්තිත් තියෙනවා, අරවත් තියෙනවා, බයිනවා, සැප තියෙනවා, දුක තියෙනවා නැතුව නෙමෙයි. හැබැයි නින්දා ඉස්සරහා කම්පනයක් නැහැ වගේම ප්‍රශංසා ඉස්සරහා අපි උද්දාමයටපත් වෙන්නේ නැහැ. මොකද මම ඔය ඕන තරම් මාත් එක්ක කතා කරන ඇත්ත දන්නවා. මයිකලන්ට කියලා තියෙන්නේ මේ ප්‍රශංසා මුඛයෙන් එන සෑම ප්‍රශංසාවකම මගේ කට තියෙනකන් එයි. කට තමයි හේතුව. කටයි බණ ටික කියාගන්න. හදීසියවත් මේ බණ කියාගෙන ගිහලා මොකක් හරි වෝකල් කෝඩ්ස් හරි ප්‍රශ්නයක් වෙලා මාස 2-3ක් විතර බණ නැවතුත් ඔය පින්වතුන්ට ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ මූණවත් අමතකයි. ආයි පාරේ දැක්කොත් ආයි මේ කවුද හාමුදුරුවනේ කොහෙද ඉන්නේ දැකලත් නැහැ කියලා. ඊට පස්සේ ආදරෙන් අඬ ගහන බණට කතා කරන නාලිකාවල් ඕවා ඉතින් නවති. ඔක තමයි ඇත්ත. මම මේ කියන්නේ මේ අපි මේව නොදැනගෙන නෙමෙයිනේ. ඒතර මේ හේතුන්ට අනුරූපීව ප්‍රත්‍යසකස් වෙනවා. මේක නිකන් මේක බිස්නස් එකක් ගන්නට දාගත්තොත් මම ඩිපොසිට් කරන ගානට මට පොලිය ලැබෙනවා වගේ. මිනිසුන්ගේ ජනප්‍රසාදය කියන එක. ඒ නිසා ඒව අපිට වැඩක් නැහැ. අපි මේ ගමන යන්නේ කාවත් රකින්න නෙමෙයි. කාවත් මේ පරිස්සම් කරන්න නෙමෙයි. මේ ගමනේදී රුක්ක මූල සේනාසනං නිස්සාය පබ්බජ්ජ පින්නපාත භෝජන නිස්සාය පබ්බජ්ජ තත්තතේ යාව ජීවං උත්සාහකරණියෝ කියන එක අපේ ඔළුවේ තියෙනවා. ඒ නිසා දායකයෝ ඇතත් නැතත් අපි අපේ පැවිදි ජීවිතය අපි පරාද වෙන්නේ නැහැ. අපි පැවිදි ජීවිතේ පුරනවා ධාතු මනසිකාරය තියෙනවා. ධාතුන්ගෙන් හටගත්ත කයක් පෝෂණය කිරීමේ අපේක්ෂාවක් කොහොමත් නැහැ. මේ කයට නම්බු නාම නිල නාම දීමේ අපේක්ෂාවක් කෙසේ වෙතත් නැහැ. එහෙම නම්බු නාම නැබෙනකොට මුලා වෙන්න තරම් මේ කය පිළිබඳව නොදන්නා කමකුත් අපිට නැහැ. අවිද්‍යාවෙන් මුලා වීමකුත් අපිට නැහැ. ඒවා පිළිබඳව මනාව දැනගෙන ඒවා පිළිබඳව මනාව ප්‍රත්‍යවේක්ෂාවකින් ජීවිතේ පරිහරණය කරන්න අත තිබ්බ අපිට ඔබට තේරෙනවද මන් දන්නේ ඔය සමහර මගෙත් එක්ක ඉන්න බොහෝ අය මගෙන් අහන කතාවක් මේ අපේ ආමුද්‍රෝණි ඇයිද මේ අපි මග හරින්නේ තරහ වෙලාද කියලා සමහරු අද හම්බෙලා ඊළඟ සතිය වුණාට පස්සේ තරහ වෙලාද කියලා අහනවා. අපි කියන්නේ තරහට නෙමෙයි. ඇත්තටම අපි අපේ වැඩේ කරනවනේ. අපිට කරන්න පුළුවන් එකම දේ ඔබට බණ කියන එක. ඉතින් අපි අපේ වැඩේ කරනවා. බණ කියන එක කියන්නේ මේ ධර්ම මාර්ගය පැහැදිලි කරලා දෙන එක නේ. නැතුව ගෙවල් දොරවල් හදාගන්න විදිය පෞල් සෞඛ්‍ය මේ මාස්ක් දාගන්නයි වී කොටන්නයි කුඹුරු කොටන්නයි කියලා දෙනව නෙමෙයිනේ. මේ කියන්නේ ජීවිතයේ දුකයි සංසාරේ දුකයි මේකෙන් ඈතර වෙන්න කියලා. ඉතින් අපෙන් ඔබට වෙන්න ඕනේ එච්චරයි. ඔබ මොනවද වෙන අපෙන් බලාපොරොත්තු? ඔබ අපෙන් බලාපොරොත්තු වෙනවද මැජික්? ඒ කියන්නේ නිකන් අහසින් යනවා වගේ පෙන්නයි කියලා. නැත්නම් නිකන් ওই පිංගුතුල එනකොට අලියෙක් මගේ ඉස්සරහ දන ගහගෙන ඉන්නවා ඕනේ වගේ හැඟීමක් ওই පිංගුතුලට තියෙනවද? ওই පිංගුතුල කුටියක් පූජා කරාට පස්සේ ඔබ එන වෙලාවට අපි ওই කුටිය ඔබට පේන්න භාවනා යෝගී වෙන්න ඕනේ වගේ අදහසක් ඔබට තියෙනවද? පිංගුනි ඔබ ඒවට යන්න එපා. ඔබ භික්ෂුවකට කුටියක් සෙනසුනක් පූජා කරා නම් ඔබ භික්ෂුවකට සෙනසුනක් පූජා කරා නම් ඔබ භික්ෂුවකට වාහනයක් පූජා කරා නම් මොකක් හරි ඔබ භික්ෂුවකට සිවුරක් පූජා කරා නම් ආයිත් උන්වහන්සේ ඒක ඇඳගෙන දාවේ. සමහරව ධර්මාසනයක් පූජා කරාම අපි ඒ ධර්මාසනේ ඉඳගෙන තමයි ඒගොල්ලන්ට බණ කියන්න ඕනේ. එහෙම එකක් නැහැ. තේරුණා? ධර්මාසනේ පූජා කරනවා අනේ හඳුරන්නේ ඒකෙම නම් බණක් කියන්නේ. ඉතින් මේවා නිකන් අර මහා බාල අව්‍යක්ත වැඩ. මම නම් පිළිගන්නේ සාමාන්‍යයෙන් බොහෝ විට ඔය වගේ දේවල් වලට යන්නේ ධර්මාසනෙත් තරම් ආපහු යන්න කියනවා මිසක්. ඒක මේ දායකයාගේ සිත අපහදවනව නෙමෙයි. දායකයෝ දැනගන්න ඕනේ තමන්ගේ සීමාව ඉන්නේ. ඒ සීමාව පැන්නොත් ඊට පස්සේ කියන්න එපා ආමුදුරුන්ට කේන්ති ගිහිල්ලාද අරකද මේකද මෙහෙමද කියලා. එහෙම එකක් අපිට නැහැ. නමුත් භික්ෂුවගේ සීමාව ඉන්න ඕනේ. දායකයාගේ සීමාව ඉන්න ඕනේ. ඒ සීමාව පැන්නොත් හැමදේම කොහොමද නැති වෙනවමනේ. සංස්කාර ධර්ම. ඉතින් මේ බණ කියන එක හැමදේම කරන්න පුළුවන් එකක් නෙමෙයි. කරන්නත් බෑ. කරන්න වෙන්නෙත් නැහැ. අපි ඉතින් දැන් තාම මේ තරුණ කාලේ ඉන්න නිසා බණ කියාගෙන ගියාට ඕනනම් තව අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට ඉතින් අපි වයසට යනවා ටික ටික. ඊට පස්සේ මේ වයසට ගිහිල්ලා වයස ප්‍රාප්ත වුණාට පස්සේ මේ සෝබන ප්‍රියංකර හැංගීම් නැහැ. ඊට පස්සෙත් මේ වන ටිකම කිව්වොත් ඔබට මේව ඉච්චර ලොකුවට යන්නේ නැහැ. ඊට පස්සේ කරලියට එන තවත් මොකක් හරි ධර්ම දේශකයන්න් වහන්සේලාත් ඉදිරියේදී ආපහු බිහි වෙයි. ඒ වගේ උතුමෙක් එක්ක ඇසුරු කරනවා කියන මම දන්නේ. ඉතින් ඒක හොඳයි. අපි කියන්නේ ඒක එහෙම තමයි විය යුත්තේ. අතෝ මේ සදාකාල් මගේ පස්සෙන් එන්න ඕනි කියලා එකක් එහෙම එකක් නෑ අපිට. මේවා හොඳට දැනගෙන ධාතු පිළිබඳව මනසිකාරය කළා මේ වගේ ගැළවිලා යන්න. අපි පංච පාදානස්කන්ධයට ආසා කරන්න එපා. මේකට නම්බු නාම දෙන්න එපා. නිල නාම දෙන්න යන්න එපා. හිමින් සැරේ මේක තේරුම් අරගෙන ඔබ ඊතර වෙලා යන්න.
ඔබට පුළුවන් මේ පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියන මේවා අරගෙන බාහිර තියෙනවත් මේ වගේ තියෙනවත් සංසන්දනය කරලා බලන්න. ඒ සංසන්දනය කිරීමෙන් අනතුරුව ඔබට පුළුවන් නම් බාහිර පඨවි ධාතුවෙත් සත්පුද්ගලයෙක් නෑ වගේම අභ්‍යන්තරිකව මේ පවතින පඨවි ධාතුවෙත් සත්වෙක් පුද්ගලයෙක් නෑ, ආපෝ ධාතුවෙත් සත්වෙක් පුද්ගලයෙක් නෑ, තේජෝ ධාතුවෙත් සත්වෙක් පුද්ගලයෙක් නෑ, වායෝ ධාතුවෙත් සත්වෙක් පුද්ගලයෙක් නෑ කියලා කල්පනා කරන්න ඔබට පුළුවන් නම් ඒ කල්පනාවෙන් ඔබට පංච පාදානස්කන්ධය පිළිබඳව කලකිරීමක් ඇති වේ. විරජ්ජං විමුච්ඡති. කලකිරණොත් මිදිලයි. මේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මපරියාය. ඒ ගැන සිහිපත් කරමින් මේ මහා හත්ති පදෝපම සූත්‍රය මූලික කරගෙන මේකේ තිබ්බ යම් යම් ධර්ම කාරණා ටිකක් තමයි මේ කියලා දුන්නේ. දවසක මේ මහා හත්ති පදෝපම සූත්‍රය අපි ඉස්සරහදී සූත්‍ර වර්ණාවකට යනවා. සූත්‍ර දේශනා අරගෙන ඒවා කියලා දෙන අටුවා සහිතව. ඒ වගේ තැනකදී මේ මහා හත්ති පදෝපම සූත්‍රය පිළිබඳවම කොහොමද මේකේ නිදානිය, කොහොමද මේක ආවේ, ඇයි මේක කියවුනේ, මොකක් අරමුණු කරගෙනද මේක කියවුනේ, මේ දේවල් එක්ක අපි මේ සූත්‍ර පිළිබඳව සාකච්ඡා කරන දවසකට යමු. එතකොට ඔබට ඒ ඔස්සේ මේ සූත්‍ර පිළිබඳව තවත් විශාල විවරණයක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙයි. දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ධර්ම දේශනාව අවසන් කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.